නිවන් මඟ විමසුම समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංවරෝච පහනංච භාවනා අනුරක්ඛනා ඒතේ පධානා චත්තාරෝ දේසිතාදිච්ච බන්දුනා යේහි බික්ඛු ඉදාතාපි කයං දුක්ඛස්ස පාපුනෝති. සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම. සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරන අපි හැම වෙලේම සම්මා සම්බුදු සරණ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත හැකි දායාදය උරුම කරගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන නිවන් අරමුණු කරගන්න කෙනා ඒ නිවනින් සැනසෙන්නට නම් අඛණ්ඩව කළ යුතු දේවල් කරන්නට ඕනේ. ඒක හින්දා මේ දිනවල අපි ප්‍රේත වස්තු ගැන සාකච්ඡා කරමින් ඉන්න අතර වාරයේදී දැන් හොඳට හිතට දැනලා තියෙන්න ඕන සංසාර බය. ඉතින් සැරෙන් සැරේ අපි නොයෙකුත් ආකාරයේ ක්‍රමවේදයන් ධර්මයේ සඳහන් වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ ක්‍රමවේදයන් සාකච්ඡා කරන්නට ඕනේ මේ සංසාර බය උපදින වෙලාවේ. මොකද දැන් තේරෙන්න ඕන මෙච්චරයි, පොඩි වැරදීමක් ඇති මට ලොකු විනාශයක් සිද්ධ වෙන්න කියලා. පුංචි වැරදීමක් මගේ ජීවිතයේ මට සිද්ධ වෙන ඉතාම පුංචි වැරදීමක් ඇති මට ලොකු දේවල් සිද්ධ වෙන්න කියලා අපිට තේරෙන්න ඕනේ, දැනෙන්න ඕනේ, හැඟෙන්න ඕනේ. ඉතින් ඒක දැන් තේරිලා දැනිලා හැඟිලා තියෙනවා නම් ඒ සඳහා විසඳුම් ඕනේ. අදිෂ්ඨාන කරගත්තට විතරක් මොකුත් කෙරෙන්නේ නැහැ. පුහුණු කරන්න ඕනේ හිත. අපි හැමදාම කියන්නේ අදිෂ්ඨාන කරගත්තට විතරක් මොකක්වත් කරන්නේ නැහැ. මම ඊට පස්සේ මෙන්න මේ විදිහට හැසිරෙනවා කියලා අදිෂ්ඨාන කරගත්තට ඒ හැසිරීම අපේ තුලින් विद्यमान වෙන්නේ නැහැ. ඒ හැසිරීමට අදාළ පුහුණුව අපේ පැත්තෙන් අපි සිද්ධ කරන්නේ නැත්තම්, ඒ හැසිරීමට අදාළ පුහුණුව අපේ පැත්තෙන් අපි සිද්ධ කරන්නේ නැත්තම් කිසිම විදිහකින් මේ කියන වැඩපිළිවෙල අපිට සිද්ධ කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හොඳයි. එතකොට දැන් බලන්න කොයි විදිහකින්ද අපි අපේ ජීවිතය සුරක්ෂිත භාවයට පත් කරගන්නේ. ඒක හින්දා මේ සංවර ප්‍රධානය, පහන ප්‍රධානය, භාවනා ප්‍රධානය, අනුරක්ෂණ ප්‍රධානය කියලා කාරණා හතරක් තියෙනවා. අපිට මේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා වීරියෙන් කටයුතු කරන්න. හරිද? ඉතින් අන්නේ හතර ගැන කෙටියෙන් සඳහන් කරන්නයි සූදානම් වෙන්නේ. මේවා කතා කරද්දී මේ ප්‍රධාන වශයෙන්ම අපි සාකච්ඡා කරන කරුණු කතා කරද්දී මගේ තුල මේවා තියෙනවාද මේ වෙනකොට, මේ වෙන මොකටවත් නෙවෙයි. මේ හතරක් වූ ප්‍රධාන කාරණා වීරිය වැඩි යුතු කාරණා හතරක් වූ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් සියලු දුක් දුරු කරගෙන පාපයෙන් සම්පූර්ණයෙන්ම අත මිදෙන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ප්‍රධාන කාරණා හතර පිළිබඳව අපි සාකච්ඡා කළ යුතු තියෙනවා. කුමක්ද මේ සංවර ප්‍රධානය කියලා කියන්නේ? ඒ කියන්නේ සංවර වෙලා අපි සිද්ධ කරන්න ඕන ඒ කියන්නේ ප්‍රහාණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන වීරිය වැඩි යුතු ආකාරයන් හතරක් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. සංවර ප්‍රධානය කියලා කියන්නේ යම් කිසි ආකාරයකට අපේ ජීවිතය දිහා අනිත් පැත්ත හැල්ල බැලුවොත් පින්වත්නි සංවර ප්‍රධානය කොච්චරනම් අවශ්‍යද කියලා අපිට තේරෙවි.
මේ වෙනකොට තමන්ට දරන්ඩ බැරි ආකාරයේ නැත්තං පෑරෙන හිතක් තියනවද කියලා බලන්න පොඩ්ඩක් මොනවහරි දෙයක් හින්ද කවුරුන් හෝ කෙනෙක්හින්ද හරි කුමන හෝ දෙයක් හින්ද හරි පෑරෙන ජාතිය හිතක් තියෙනවද කියලා පොඩ්ඩක් ඇත්තා හැමෝම එක එක වචන කිව්වා කියලා හැමෝම අහක් බලාගෙන ගියා කියලා හැමෝම හිනහ උන්නෑ කියලා එතකොට දුරකත නැමතුමක් දුන්නේ නෑ කියලා ඇයි හොඳයිකම් බැලුවේ නෑ කියලා හැමෝම එහෙම කරේ නෑ කියලා වෙලලා රිදෙන්නේ අපේ ජීවිතවලට රිදෙන්නේ අපේ ජීවිතවලට එකතු වෙලා ඉන්නවා කියලා දැනෙන අය එකතු වෙලා අපේ හිතට රිංගලා අපේ ඇතුලාන්තයෙන් අපි බලාපොරොත්තු ඇති කරගෙන මේ අය මාත් එක්ක මෙන්න මේ ආකාරයට ඉඳී මෙන්න මේ ආකාරයට ඉඳී මේ ආකාරයට වැඩ කරයි කියලා බලාපොරොත්තු ඇති කරගෙන අන්න එහෙම බලාපොරොත්තු ඇති කරගෙන ඒ විදිහට කටයුතු කරන යම් කිසි ආකාරයක පිරිසක් යම් කිසි ආකාරයක කෙනෙක් අපි තුළ ඉන්නවා නම් එයා හින්ද අපි හරියට දුක් විඳිනවා. එයාට අපේ හිත පාරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මේක උනේ කියලා බලන්න. කොහොමද මේක උනේ? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් අරමුණු අරගෙන ඒ අරමුණු හින්දා ඒ තැනැත්තා හෝ තැනැත්තිය හින්දා දරුවා හින්දා ලොකු සතුටක් හිතේ ඇති වෙනකොට ඒ සතුට නැවත නැවත ඇති කර ගනිමින් නැවත නැවත ඇති කර ගනිමින් ඒ සතුට වින්ද බව මතක් කරගන්න. අන්න එහෙම ඒ සතුට වින්දහම මොකද වෙන්නේ? ඒ වස්තුව කෙරෙහි අපිට ලොකු උවමනාවක් අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ සතුට වින්ද එකේ සාපයට එතනින් පස්සේ ඒ සතුටම හොයන අපේ හිත හරියට අපිව රිද්දනවා. හරිද? අන්න ඒ රිදවන ස්වභාවය නැති කිරීම සඳහා අපි බොහෝ වෙහෙස මහන්සි වෙලා කටයුතු කළ යුතු තියෙනවා. ඉතින් ඒවා අපේ පැත්තෙන් අපි හැම වෙලාවකම වගේ අපි මොකද කරන්න ඕනේ? මේ පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. හරිද? මේ පිළිබඳව සිහියෙන් ඉඳීම කියලා කියන්නේම මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. මේ පිළිබඳව සිහියෙන් ඉඳීම කියලා කියන්නේ ජීවිතේ ඉතාමත්ම නිවැරදි කරගන්නට අපි හැම පැත්තකින්ම කටයුතු සම්පාදනය කරගත යුතුව තියෙනවා. ඉතිං මේ වෙච්ච වැරැද්ද හින්දා බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු වෙලා. නැවත වාරයක් එවැනි වැරැද්දක් සිද්ධ නොවන ආකාරයට අපේ ජීවිතය හදාගන්න ඕනේ. එවැනි වැරැද්දක් සිද්ධ නොවන ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අන්න ඒක තමයි පළවෙනියෙන්ම තියෙන සංවර ප්‍රධානය. ඒ කියන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි. අඩුම ගානේ ඇහෙන් රූපයක් අපි මේ ඇහැ ගැන විතරක් කතා කරොත් ඉන්ද්‍රියන් සියල්ලටම සාධාරණව තියෙන්නේ. ඇහැ ගැන නැත්තම් චක්කු ඉන්ද්‍රිය ගැන සාකච්ඡා කරනවා නම් ඒ විදිහට සඳහන් කරලා තියෙන්නේ. යත්වාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං කියලා සඳහන් කරලා තියෙනවා. මේ අසංවර වෙලා වාසය කිරීමෙන් යම් කිසි ආකාරයක අභිජ්ජාවක් දෝමනස්යක් පාපී අකුසල ධර්මයක් ඇතිවෙනවාද අන්න ඒ අකුසල ධර්මයක් ඇතිවෙන් නැතිවෙන්ට සංවරව කටයුතු කරන්න ඕනෑ අය කියන එක තමයි මේ සංවර ප්‍රධානය කියලා සඳහන් කරලා තියෙන්නේ. හරිද? එතකොට හැම වෙලේකම බලන්න ඕනෑ ඇහෙන් විතරක් නෙවෙයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් යම් අරමුණක් අරගෙන ඒ අරමුණෙහි ඒ අරමුණ හින්දා ඒ අරමුණ හේතු වෙලා යම් කිසි ඇලීමක් යම් කිසි ගැටීමක් නැත්තං යම් ආකාරයක පුංචි හෝ අකුසලයක් ඇති වෙනවනං වැගිරෙනවනං අන්න ඒවැනි තත්ත්වයකට පත්වෙන්ට දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕන හිත. එම නොවනොත් වෙන්නේ මොකක්ද එන්ඩෙන්ඩ එක ප්‍රබල වෙලා කරකයාගණ්ඩ දෙයක් නැති තත්ත්වකටම පත්වෙනවා. එන්ඩෙන්ඩ ඒ තත්ත්වය ප්‍රබල වෙලා කරකයාගණ්ඩ දෙයක් නැත් අත්තර පත්වෙනවා ලොකු ගැටලුකාරී තත්ත්වකට පත්වෙන්ට හේතුවක් වෙනවා. ඒක හින්ද මොකද කරන්න ඕන අපි හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනෑ ඔන්න
ඔය තත්ත්වය ආරක්ෂා කරන්න ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරව වාසය කරන්න කියලයි වෙච්ච තැන වැරදිච්ච තැන නැවත වැරදින්නේ නැති වෙන්න හැම වෙලේම උත්සාහයක් ගන්න ඕනේ. තරහ කියන එක ආවනම් ගැටීමක් කියන එක ආවනම් ඇහැ කන නාසය දිව ශරීරයට අරමුණක් ඇවිල්ලා ඒක නැවත නැවත ඒ ගැටිච්ච අරමුණ දිහා නැවත නැවත හැරි හැරි බලනවා අපි බලලා තව ගැටෙනවා ඉවරක් නැතුව ගැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක අර තරහ කියන හැඟීම බලාගෙන ඉද්දී වර්ධනය වෙන්න විශාල හේතුවක් වෙනවා. ඒක ඇලීමකුත් එහෙමයි අකුසලයකුත් එහෙමයි මසුරුකමක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක්, මාන්නයක් කුමන හෝ ආකාරයක වැරදි සිතුවිල්ලක් ඇති වෙලා ඒ වැරදි සිතුවිල්ල ඇතිවෙච්ච අරමුණ නැවත නැවත ගත්තොත් හැම වෙලේම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ අරමුණ නැවත නැවත ගත්තොත් ඒ වැරදි සිතුවිල්ල වර්ධනය වෙනවා. බලාගෙන ඉද්දි වර්ධනය වෙනවා. ඒක අන්තිමට වතුර බිඳුව එකතු වෙලා පුංචි ඇල පාරක් හැදිලා වතුර පාර වර්ධනය වෙලා අන්තිමට මහා සැඩ පහරක් වුණාට පස්සේ ලොකු විනාශ සිද්ධ කරනවා. ඒ වගේ අපේ හිතෙත් ඇති වෙන පුංචි අකුසලය ඊළඟ මොහොතේ ඇති වෙන අකුසලයක් ඊළඟ මොහොතේ ඇති වෙන අකුසලයක් එක්ක එකතු වෙනවා. හොඳට දැනিলা ඇති. තරහ පුංචියට ඇති වෙන තරහ මහා ඕගයක් වගේ ලොකු තරහක් බවට පත් වෙන හැටි. වෛරයක් බවට පත් වෙනවා, බද්ධ වෛරයක් බවට පත් වෙනවා. ඒ වගේ නොඒකුත් ආකාරයෙන් ඇති වෙන මේ කියන ස්වභාවයන් අපි අනිවාර්යයෙන්ම දැනගෙන කටයුතු කරන්න ඕනේ. එන්ඩෙන්ඩ බලාගෙන ඉද්දි වර්ධන හරියට වැල් පොලිය වගේ වර්ධනය වෙනවා. මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ල අතීත සිතුවිලි හේතු වෙලා ඇති වෙලා ඊළඟට මේ සිතුවිල්ලත් අර සිතුවිලි ගොන්නටම එකතු වෙලා හේතු වෙලා ඊටත් වැඩිය ප්‍රබල සිතුවිල්ලක් හට ගන්නවා. ඉතින් මේ தත්ත්වයට ඉඩ දෙන්නේ නැතුව ඇහැ කන නාසය දිව ශරීරය සංවර කරගන්න ඕනේ. තවත් අලුත් දේවල් මේකට එකතු වෙන්න දෙන්නේ නැතුව යම් විදිහකින් එහෙම වුණා නම් මේ වෙනකොට ඇහෙන් රූපයක් බලනකොට කනෙන් ශබ්දයක් නාසයෙන් ගන්ධයක් දිවට රසයක් ශරීරයට පහසක් මනසට ආදරය වැනි ධර්මයක් උපදිනකොට ඇතුළාන්තයෙන් යම් කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් උපදිනවා වගේ දැනෙනවා නම් තේරෙනවා නම් ලෝභයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ඒකට ඉඩ නොදී වහාම ඒක සංවර කරගන්න ඕනේ. එවැනි අකුසල් ප්‍රබල වෙන්න ඉඩ නොදී. ඒක තමයි සංවර ප්‍රධානය කියලා කියන්නේ. ඉතින් බලන්ඩ මේ කියනකොට තමන් තුළ එවැනි වැඩපිළිවෙලක් මේ වෙනකොට තියෙනවද? ඒ කියන්නේ ඉවක් තියෙනවද? මොනවා හරි ආකාරයක අකුසලයක් ඇති වෙන දෙයක් තමන් එක සැරයක් දැක්කනම් දෙසරයක් දැක්කනම් ආය නොබලා ඉන්න තරමට හිතේ ප්‍රබලත්වයක් පාලනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම නැති එකයි ප්‍රශ්නේ. එක කරගන්න කියලා කියන්න ලේසි. කරගන්න එකයි අමාරු. එහෙම නැත්තම් මොකද කරන්න ඕනේ? එවැනි තත්යකට පත් වෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. කොහොමද ඒක හදන්නේ? එවැනි තත්යකට පත් වෙන විදිහට අපේ හිත සකස් කරනවා කියන එකේ තේරුම මේක සිද්ධ කිරීමෙන් සිද්ධවන්නා වූ ආදීනවයන් හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඔය කියන කතාව, ඔය කියන කාරණාව සිද්ධ වීමෙන්, ඒ කියන්නේ ඉන්ද්‍රියන් අසංවරව වාසය කිරීමෙන් සිද්ධ වෙන අනර්ථය, මේ වැරදි හැඟීම් ප්‍රබල වෙලා තමන්ටම පාලනය කරගන්න බැරුව මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ අකුසලයේ පැත්තට ඇදීගෙන යන මට්ටමකට පත් වෙන ආකාරය ගැන ඉතාම හොඳින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරලා තමන්මයි මේක හදාගත්තේ පාලනය කරන්න බැරි පාලකයෙකුට යම් ආයතනයක් බාර දුන්නා වාගේ බලහත්කාරයෙන්. අන්න ඒ වගේ තමන්ගේ පාලනයෙන් තොර මට්ටමකට හිතපත් වෙලා නැගෙන අකුසලය තමන්ව මෙහෙවන ගානට ඇවිල්ලා. ඉතින් අන්න ඒ තමන්ව මෙහෙවන ගානට ආවට පස්සේ අපිට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න බෑ. ඒ අකුසලය බාහුබලය වැඩි පුද්ගලයෙක් අපිව ඇදගෙන යනවා වගේ අපිව ඇදගෙන යන්නේ මේ මානසයේ ඇතිවන්නා වූ මේ අකුසල වේගය. ඉතින් අන්න එතෙන්ට පත් වෙන තුරු බලා නොඉඳ අර කියන්නේ නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න පුළුවන් තත්ත්වයට පත් වෙනකන් ඉන්න එපා කියලා. ඒ වගේ පටන් ගත්ත ගමන් ඉවර කරලා දාන්න පුළුවන්, නැති කරලා දාන්න පුළුවන් සිතුවිලි තියෙනවා අපේ. එන්න ඒ නැති කරලා දාන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට තියෙන්නේ. එහෙම නැති කරලා දාන්න පුළුවන්, අයින් කරලා දාන්න පුළුවන් සිතුවිලි තිබියදී අපි ඒක සිද්ධ නොකරන්නේ නම් එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒක සිද්ධ කරන්නේ නැත්තම් එතන තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මේ ගැටලු විසඳා ගැනීම සඳහා බොහෝ කැපකිරීම් සිද්ධ කරන්න ඕනේ. පින්වත්නි, අපේ ජීවිතය ගොඩක් නිවැරදි කරගන්න ඕනේ හැම පැත්තකින්ම වගේ. බලලා සිහියෙන් යුක්තව ආදීනව මෙනෙහි කරලා ආදීනවයන් මෙනෙහි කරන්න ඕනේ. මේ දේවල් වල තියෙන
ආදීනවය. ඒවගේම මේ දේවල්වල තියෙන ආනිසංස මෙනෙහි කරන්න ඕන මේ විදිහට හැසිරීමෙන් මේ විදිහට ඉන්ද්‍රිය සංවර කර ගැනීමෙන් මට තියෙන අනිසංසත් ඒක නොකර ගැනීමෙන් ඒවට යන්ඩ ඉඩ හැරීමෙන් මගේ තුළ අකුසලයන් බෝවෙන හැටි ඒ බෝවෙන අකුසලයන්ගෙන් මට සිද්ධ වෙන අනර්ථය ගැන තමන්ට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්ට ඕන. එහ මෙනෙහි කර මේ විදිහට ඒ ඉන්ද්‍රියන් තුළ සංවර වෙන්නට හිත්තේ යම් කිසි ප්‍රබල අදහසක් ඇති කරගණ්ඩ ඕන ඒ අදහස නැගිල එන විදිහට අර කැමැත්ත ඇතිවෙන විදිහට ඉතාම් ප්‍රබලව ඒ ගැන හොයල බලලා ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගණ්ඩ ලොකු වැඩ පිළිවෙලක් දියත් කරගණ්ඩ ඕනේ. ඊළඟට තියන්නේ ප්‍රහාණ ප්‍රධානය ඒ කියන්නේ අපි ප්‍රහාණය කරන්න හැම වෙලේම වීරයෙන් කටයුතු කරන්න ඕන. මොනවද ප්‍රහාණය කරන්න ඕනේ? උප්පන්නං කාම විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං, උප්පන්නූපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සහ උපනූපන් අකුසලයන්. බලන්ඩ පින්නත්නි මේක අර පළවෙනි පියවරටම සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා අපිට. විතර්කයන් පහළ වෙන්නේ ඔය ඉන්ද්‍රිය සංවරය කියන එක එකේදී පාලනය කරන්න බැරි වුණාට පස්සේ. හරිද? යම් කිසි විදිහකින් ඉන්ද්‍රිය සංවරය කරන වෙලාවෙ දැන් අපි ඉස්සෙල්ලා කිව්ව කාරණේදී අපි හිතමුකෝ යම් රූපයක් දැක සතුටක් ඉපදෙන එකට ඉඩ දෙන්න එපා කියලා අපි ඉස්සෙල්ලා කිව්වේ. ඉඩ දුන්නා කියලා හිතන්නකෝ. අන්න ඒ ඉඩ දුන්නට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒක අපේ ඇතුළට කිඳා බැස ගන්නවා. ඒ කියන්නේ මේ කෙනා හෝ මේ පුද්ගලයා හෝ මේ වස්තුව මොකද වෙන්නේ? අපේ චිත්ත අභ්‍යන්තරගතව නැගෙන්න පටන් ගන්නවා. ඒ පිළිබඳව මතකයන් එන්න පටන් ගන්නවා. ඒ පිළිබඳව දැඩි අදහස් එන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නැවත නැවත මේකම හොඳයි කියලා හිතෙන්න පටන් ගන්නවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒ විතර්කයේ ස්වභාවය තමයි හරියට දුන්නෙන් පිට වෙච්ච ඊතලයක් වගේ තමන්ට අවශ්‍ය ඉලක්කය කරාම යන එක. නැවත නැවත හිතනවා. නැවත නැවත හිත විතර්කය කියලා කියන්නේ හිත ඒ අරමුණේ නංවන ස්වරූපය තියෙන චෛතසික ධර්මයෙන්. ඉතින් මොකද කරන්නේ? මොකක් හරි ආසාවක් සහිත අරමුණක් ආවම ඒ ගැනම හිතලා ආසාව වැඩි කරගන්නවා. මොකක් හරි තරහක් ආපු අරමුණක් ආවනම් ඒ ගැනම හිතලා ඒක වර්ධනය කරගන්නවා. ඉතින් මෙහෙම වර්ධනය කරගෙන ඒ වර්ධිත තත්ත්වයට පත් වෙනකොට මේ සංකල්ප එතනින් එහාට එයාව පාලනය කරගන්න කොහොමවත්ම පුළුවන්කම නැති තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ තත්ත්වයට පත් වෙනාට පස්සේ සිද්ධ වෙන තත්ත්වය ගැන ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක අපි හොඳටම දන්නවා. ඒක හින්දා අපි ප්‍රහාණ සංඥාව උපදවාගත යුතුයි. මේ ඇතුළට එන දේවල් අලුතෙන් නවත්තන්ඩ ඒ විතර්කයන් නවත්තන්ඩ අපි ප්‍රහාණ සංඥාව ඇති කරගණ්ඩ ඕනෑ. යම් කිසි විදිහකින් මට කාම විතර්කයක් උපන්නා නම් යම් කිසි විදිහකට අර ඉන්ද්‍රිය අසංවරය හින්දා කාම විතර්කයක් උපන්නා නම් මම මොකද කරන්න ඕනේ? උපන් සැනහීම ඒක අයින් කරන්න උපරිම උත්සාහයක් ගන්න ඕන. උපරිම උත්සාහයක් ගන්න ඕනේ. ඒක ඒ වෙලාවෙම අයින් කරලා දාන්න උපරිමයක් කොට උත්සාහයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒ වෙලාවෙම අයින් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? මේක එන්න ඉතා ප්‍රබලව වැඩි වෙනවා. එතකොට ඒ ඇතිවෙච්ච සිතුවිල්ලට අර දුන්නෙන් විද්ද ඊතලයේ වගේ විතර්කයන් වලට යන්න නොදී මොකද කරන්න ඕන? කාම විතර්කයක් නම් ඉපදුනේ ඒකට නැවත එන්න නොදී නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවංගමේති කියන ආකාරයට ඇතුළට එන්න නොදී රැක ගන්න ඕනේ. ඊළඟට මේක උගුල්ල දාන්න කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ විස්කම්බන ප්‍රහාණය දක්වා අරගෙන යනවා කියලා ප්‍රහාණ සංඥාව උපදවා ගන්න ඕනේ, ප්‍රහාණය කර ගන්න ඕනේ. ඒ කියලා කියන්නේ ඇතුළට එන අකුසලය අපි ඍජුවම කියමුකෝ තරහ කියලා. තරහ වෙනුවට මෛත්‍රිය උපදවා ගන්න ඕනේ. මෛත්‍රිය උපදවාගෙන මේ මෛත්‍රිය
තුළින් තරහා තාවකාලිකව සම්පූර්ණයෙන් යටපත් කරගන්නට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේ විස්කම්බන ප්‍රහාණයක් ඒ අකුසලයට අදාළ කුසලය වර්ධනය කරලා පත්තෙන්ඩ ඕන කොතෙන්ටද විවිච්ච කාමයෙහි විවිච්ච අකුසලයෙහි දම්මයෙහි කියන තැන්ට හිත පත් කරගන්න ඕනේ. හරිද? කාමයෙන් වෙන්වෙච්ච අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච කියන තැන්ට. ඒක තමයි පජහති කියන තැන්දී නාදිවාසේති පජහති. ඒ වගේ උවමනාවක් තියෙන්න ඕන. අර කුසලයට පක්ෂ හිතක් තියෙන්න ඕන හැම වෙලේම අකුසල පක්ෂය අයින් කරන්න තද බල හැඟීමක් තියෙන්න ඕන. ඉතින් එහෙම හැඟීමකින් කුසලයේ වර්ධනය කර එහෙම දෙයක් කරන්න ඕන කියලා ඒක ප්‍රහාණය කිරීමේ උවමනාවක් තියෙන්න ඕන, වීරයක් තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා කියලා වීරයක් තියෙන්න ඕන. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ නැවත නූපදින තත්ත්වයට. විස්කම්බන වශයෙන් කියලා කියන්නේ ඒ යටපත් කරගෙන වාසය කරනවා. ඉස්සෙල්ලාම කරන්නේ ඒක. ධ්‍යාන මට්ටමකට හිතක් යනකොට පංච නීවරණය යටපත් වෙනවා. ඒ වගේ තමයි විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. එතකොට සමුච්ඡේද ප්‍රහාණය දක්වා අරගෙන යන්න ඕනේ මේක. සමුච්ඡේද ප්‍රහාණය දක්වා අරගෙන යනකොට මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ හැම වෙලේම වුණා තියෙන්න ඕන ආය උපදින්නේ නැති වෙන විදිහට ආය නූපදින විදිහට මේක ඉවර කරන්න ඕනේ කියන ආකාරයට ප්‍රහාණය සිද්ධ කරන්න ඕන. ඒ සඳහා වීරයෙන් කටයුතු කරන්න ඕන, අධික වීරයකින් කටයුතු කරන්න ඕන. ඒක තමයි ප්‍රහාණ ප්‍රධානය කියලා කියන්නේ. ඉතින් අපි ඒ විදිහට සමුච්ඡේද ප්‍රහාණය ඒ විතරක් නෙවෙයි ඊළඟට තව තියෙනවා අපි දන්නවා නිස්සාරණ ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය කියලා. නිස්සාරණ ප්‍රහාණය කියලා කියන්නේ නිරෝධය ඇති කරගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ආය කවදාකවත් නොවන විදිහටම ඒකෙන් ඒ අකුසලයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙන්න ඕන කියන එක තමයි පටිපස්සද්ධි ප්‍රහාණය කියලා කියන්නේ. මේ තමයි ප්‍රතිඵල හතර. මොනවාද? තදාංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, නිස්සාරණ ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය. මේ ප්‍රහාණ වලට අදාළව සිද්ධ කළ යුතු කෘත්‍යයන් ටික තමයි නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා කියන්නේ නොවන තත්ත්වයට පත් කරගන්නවා. ඉතින් මේ පිළිබඳව හැම වෙලේම සිත්වල අදහසක් තියෙන්න ඕනේ. මේ ප්‍රහාණ සංඥාව ගැන අපි විශේෂයෙන් ඒක විතරක් ගැන දීර්ඝ වශයෙන් කතා කළ යුතු වෙනවා ඉදිරියේදී. මෙතනදී මේ ප්‍රමාණය දැනගත්තාම අපිට ප්‍රමාණවත් මොකක්ද මේ කියන්නේ කියලා අපිට සියලු දුක් නැති කරගන්න මේ විදිහට ප්‍රහාණය කිරීම සඳහා හැම වෙලේම අපේ හිත බුරබුරා නැගෙන අදහසකින් යුක්ත වෙන්න ඕනේ. බුරබුරා නැගෙන අදහසකින් යුක්ත වෙන්න ඕනේ හැම නිමේෂයකම වාගේ. ඉතින් ඒක ඒවා වෙන්න අර ප්‍රහාණය නොකිරීමේ ආදීනව ප්‍රහාණය කිරීමේ ආනිසංස හොඳින් මෙනෙහි කර මේ දේවල් සිද්ධ කරන්න ඕන. හොඳින් මෙනෙහි කර මේ දේවල් සිද්ධ කරන්න ඕන. එතකොට පුළුවන්කම තියෙනවා ජීවිතයේ ඉතාමත්ම ප්‍රබල ජයග්‍රහණ වලට එන්න. ඉතින් එහෙම ප්‍රබල ජයග්‍රහණ වලට තමන්ගේ ජීවිතය ඇති කර ගන්න නම් ජීවිතය ගෙවනකොට කලින් සඳහන් කරපු සංවර ප්‍රදානය වගේ හැම වෙලේම බලන්න ඕනේ ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නේ නැතුව ඒවා ඇතුළට එන්න දෙන්නේ නැතුව රැකගන්නත් ඊළඟට ආපු දේවල් විතර්කවලට ඉඩ දෙන්නේ නැතුව කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක වලින් අයින් වෙලා මොකද සියලුම අකුසලයන් උපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ කියන උපන් පාපී අකුසල ධර්මයන් වලට මේකට වැදගන්න දෙන්නේ නැතුව හැම වෙලේම ඒවා ප්‍රහාණය කරමින් එන අකුසලය ප්‍රහාණය කරමින් ඒවාට ඉඩ දෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්න අවශ්‍ය කරන මානසිකත්වයක් සකස් කරගන්න ඕනේ. ඒකට තමයි ආදීනව ආනිසංස මෙනෙහි කරන්නේ. ආදීනවයන් ආනිසංසයන් ප්‍රහාණය නොකිරීමේ ආදීනවත් ප්‍රහාණය කිරීමේ ආනිසංසත් මෙනෙහි කර තමයි මේ කාරණාව සිද්ධ කරන්නේ. ඉතින් ඒක ගැන අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට අපිට
පහසුවෙන් මේ ඉලක්කවලට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒ තවත් දෙයක් අපි මේ කෙටියෙන් කතා කරේ මේ පිළිබඳව. ඊළඟට තියෙන භාවනා ප්‍රධානය කියලා කියන්නේ භාවනා කිරීම භාවනා පැත්තට නැඹුරුව කටයුතු කිරීම කියන එකයි භාවනා ප්‍රධානය කියලා කියන්නේ. මෙතනදී වැඩෙන්ඩ ඕන බෝධියංග ටික. ඉද භික්කවේ බික්කු සතිසබ්බොජ්ජංගම් භාවේති. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ආදී වශයෙන් මේ සඳහන් කරලා තියෙන ආකාරයට බෝධියංග භාවනා ප්‍රධානය කියලා කියන්නේ මේ එන අකුසල ධර්මයන් බොජ්ජංග වැඩීමෙන් බෝධියංග වර්ධනය කර ගැනීමෙන් ප්‍රහාණය කර ගැනීම. ඉතින් සති සම්බොජ්ජංගේ වඩන්න ඕනේ, ධම්මවිජය සම්බොජ්ජංගේ වඩන්න ඕනේ. මේ ලොකු කාරණාවක් තමයි මේ කියවෙන්නේ. ඉතින් අපි ඒවා ගැන බොජ්ජංග ගැන බොහෝ වශයෙන් කතා කරා. බොජ්ජංග වඩන ආකාරය ගැනත් කතා කරලා තියෙනවා. නීවරණ ධර්මයන් යටපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ නිවනට අවබෝධයට අවශ්‍ය කරන අංගවලටයි බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට අවශ්‍ය කරන අංගයන්. ඉතින් ඒවා හිතේ උපදවගන්නේ නැතුව අවබෝධය කෙනෙක් උපදින්නේ නැහැ. එක පැත්තකින් සිහිය තියෙන්න ඕනේ, එක පැත්තකින් නුවණ තියෙන්න ඕනේ, තව පැත්තකින් වීරිය තියෙන්න ඕනේ, තව පැත්තකින් පස්සද්ධිය තියෙන්න ඕනේ, ප්‍රීතිය තියෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ, උපේක්ෂාව තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ ඒ අවශ්‍ය කරන අංගයන් සම්පූර්ණ කරගන්න හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන, හැම වෙලාවකම වීරයෙන් කටයුතු කරන්න ඕන. ඒවා වර්ධනය කර ගැනීම තුළින් අපිට මාර්ගසිත උපදිනවා. අන්න එහෙම ප්‍රහාණය වෙනවා. හරිද? ඒක තමයි කියන්නේ භාවනා ප්‍රහාණය නැත්නම් භාවනා ප්‍රධානය කියලා කියන්නේ ඒකයි. මේ ප්‍රධාන කාරණාවන්ගෙන් තියෙන ප්‍රබලම කාරණාවක් තමයි භාවනා ප්‍රධානය කියලා කියන්නේ. ඉතින් ඒක මේවා මිශ්‍රිතවයි මේ කාරණා හතර අපිට වර්ධනය කරන්න වෙන්නේ. තමන් හැම වෙලේම බලන්න මම මේ ආකාරයට කටයුතු කරනවද කියලා. මගේ තුලින් මං ඉන්ද්‍රිය සංවරය ඇති කර ගනිමින් ඉන්නවද, ගන්නවද, ඒ සඳහා මට උවමනාවක් තියෙනවද, ඊළඟට මට කොයි වෙලාවකවත් නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති ආදි වශයෙන් මේ ප්‍රහාණය කළ යුතු දේ පිළිබඳ මගේ හිත වීරයෙන් කටයුතු කරනවද, මෙන්න මෙච්චර ප්‍රහාණය කළ යුතු තියෙනවා, මෙන්න මෙච්චර මේක මේ විදිහට මං තාම මේ ටික කෙරලා නෑ මගේ අතින් කියලා යම් කිසි අදහසක් තියෙනවද, මේ වගේ තත්ත්වයන් ගැන විමසා බලන්නට ඕනේ. ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. අපේ ජීවිතයේ අපි ළඟා කරගත යුතු ඉලක්ක ළඟා කරගන්න ඕනේ. සහ සම්බන්ධ වෙච්ච හැම දෙයකින්ම අත මිදෙන්න වෙනවා. අපිට අත මිදිලා අකුසලයන් පුරවාගෙන මිය පරලෝ යන්නට සිද්ධ වුණොත් ලොකු ගැටලුකාරී තත්යකට පත් වෙනවා. ඒකින්ද මේ ජීවිතය සාර්ථක කරගන්න මේ ආකාරයට අපි අපේ හිත සකස් කරගන්න වැඩපිළිවෙල අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රහාණය පිළිබඳව යමක් දැනගෙන ඒ දැනගත්ත දේවල් ක්‍රියාත්මක භාවයට අරගන්න, ඒ වගේම බෝධිඅංග පිළිබඳව යමක් දැනගෙන ඒවා ක්‍රියාත්මක වෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. ඒවා අපේ තුලින් උපදවන්නට නොහැකි නම් ඇත්තටම ඒවා කතා නොකර හිටියත් කමන්නේ. ඒ වගේ තීරණයකට එන්න තමන්ගේ පැත්තෙන් මේවා උපදවා ගන්න ඕනේ. මේ කතා කරන හැම දෙයක්ම හිතක උපදවා ගත යුතු කරුණු පිළිබඳවයි මේ හැම නිමේෂයකම අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ, හොඳටම තේරුම් ගන්න ඕනේ මේ තමයි වීරිය කරන්න ඕනේ දේවල්. ඒ කියන්නේ ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕනේ. සංවර ප්‍රධානය කියලා කියන්නේ සංවර වෙන්න, ඉන්ද්‍රිය සංවර වෙන්න වීරිය කරන්න ඕනේ. අපිට සතර සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියන්නේ හතර පැත්තකින් වීරිය කළ යුතු දේවල්. එතකොට ඒ සඳහා අපි හැම වෙලාවකම පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන අකුසල් නැති කරගන්න, නැති අකුසල් එන එක නවත්ත ගන්න, තියෙන කුසල් වර්ධනය කරගන්න, නැති කුසල් තියෙන කුසල් රැකගෙන නැති කුසල් ඇති කරගන්න. මේ හතර ගැන සඳහන් වෙන්නේ හරියට ඉපිලිපිලි මේ හතර එකකට එකක් පරයා යමින් අපේ හිතේ නැගෙන්න ඕන. ඒ නැගිලා අපි කළ යුතු දේවල් ටික තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ වීරිය වැඩි යුත්තේ සංවර ප්‍රධානය කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සඳහා වීරිය වැඩි යුතුයි.
අපි දැන් කතා කරපු පහන ප්‍රදානය කියලා කියන්නේ uppannam කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් මේ විදිහට අකුසලයන් නැගෙනකොට ඒවා ප්‍රහාණය කරන්නට වීරිය වැඩි යුතුයි. එතකොට භාවනා ප්‍රධානය කියලා කියන්නේ බොජ්ජංග වර්ධනය කරගන්නට හැම වෙලෙම සති සම්බොජ්ජංගය, ධම්ම විජය සම්බොජ්ජංගය, සති ධම්ම විජය වීරය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංගයන් වර්ධනය කරගන්න නිබ්බාන්ධව සත සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්තව කටයුතු කළ යුතුයි. අවසාන එක තමයි අනුරක්ඛන ප්‍රධාන කියලා කියන්නේ උපන්නා වූ යම් කිසි විදිහකින් උපන්නා වූ යහපත් සමාධි නිමිත්තක් තියෙනවා නම් අන්න ඒ සමාධි නිමිත්තට අනුව සිත රැක ගන්න ඕනේ. එහෙම කරනවද කියලා විමසලා බලන්න. හුඟක් වෙලාවට මොනවා හරි කාරණාවක් හින්දා මාසයකට දෙකකට සැරයක් එක දිගට භාවනා කරද්දී හරි යම් සමාධි නිමිත්තක් Tamanට උපදිනවා. මේ සමාධි නිමිත්ත තරම් අපේ ජීවිතය සමතුලිත කරන තවත් දෙයක් නැති තරම්. ඇයි එහෙම කියන්නේ? Tamanගේ ඒ කාලයේ තියෙන සංසුම්භාවය නොසංසුම්භාවය පිළිබඳව තියෙන මිම්මක් තමයි ඔය කියන සමාධි නිමිත්ත. ඒ කාලයේදී තමන්ගේ සංසුම්භාවය නොසංසුම්භාවය පිළිබඳව තියෙන්නා වූ මිම්ම තමයි මේ කියන සමාධි නිමිත්ත. ඇයි මම එක දෙසරයක් කිව්වේ? අපි මොනවා හරි කෙලෙස් ධර්මත් එක්ක කටයුතු කරනවා. කෙලෙස් ධර්ම ඉපදිය හැකි කාම ගුණයන් එක්කයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ කාම ගුණයන් සමග කටයුතු කරද්දී අපිට හැම පැත්තකින්ම හේතු වෙනවා කාම රාග ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරියට නිකන් දිවෙන් පල්ලෙහාට යමක් දාගන්න ඕනේ රස තෘෂ්ණාව ඇති වෙන්න නැති වෙන්න කොච්චර අමාරුද? නමුත් කන්න එපා. එතකොට කනවා කියන තැන තියෙන්නේ රසය. එතකොට ආහාර කියලා කියන්නේ රසය කියලා කියන්නේ පැහැදිලිවම කාම ගුණයක්. අන්න ඒ රසය පිළිබඳව යම්කිසි කෙනෙකුට උපදිනවා නම් රාගයක්, අන්න එතන තමයි කාම රාගයක් වෙන්නේ. ඒක එතකොට තමයි ඒක ගැටලුවක් වෙන්නේ. හරිද? ඒ කියන්නේ රසය පිළිබඳ තණ්හාවක් උපදින. රසය පිළිබඳ තණ්හාවක් නූපදින විදිහට රස කියන කාම ගුණය අපි භාවිතා කළ යුතු වෙනවා. ඒක බොහොම අමාරු වැඩක්. ඉතින් ඒක කරන්න වෙලා තියෙනවා සාමාන්‍ය ජීවිතයේදී ඇස් පියාගෙන, කන් වහගෙන, කන්නේ නැතුව, හුස්ම ගන්න නැතුව ඉන්නවා සුවඳක් එයි කියලා හැමනොත් එහෙම. ඉතින් ඒකින්ද ඒවා නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. නමුත් අකුසල් වැඩෙන දේවල් නෙවෙයි. නමුත් සාමාන්‍ය ජීවිතයේ කෙනෙකුට ඒවා භාවිතා කරන්න වෙනවා. එහෙම භාවිතා කරනකොට බොහෝ විට අපිට කෙලෙස් ඉපදුනා නම්, කාමරාග ඇති වුණා නම් පැහැදිලිවම ඒක සමාධියට බාධා වෙනවා. මොකද අකුසලය පැහැදිලිවම නොසන්සුන්කම ඇති කරන හින්දා. අකුසලයේ නොසන්සුන්කම ඇති කරනවා, සමාධිය සංසුන්කම ඇති කරනවා. දැන් අකුසලයයි සමාධියයි දෙපැත්තෙන් තියාගත්තොත් එහෙම යහපත් සමාධිය, මේ දෙකෙන් අකුසලය සමාධියට බාධා කරන මට්ටමට වර්ධනය වෙලා නම් අපිට පැහැදිලිවම හොයාගන්න පුළුවන්කම තියෙනවා එහෙනම් මගේ අකුසල් ප්‍රබල වෙලා තියෙන, දැන් මට සමාධිය නැහැ. මොකද ඒ දෙක මැද තියෙනවා එක සාධකයක්. එකක් තමයි අකුසලය නොසන්සුන්කම ඇති කරනවා, සමාධිය සංසුන්කම ඇති කරගන්නවා. එහෙනම් හැම වෙලේම වීරිය වඩන්න ඕනේ, හැම වෙලේම වීරියෙන් ඉන්න ඕනේ. මට උපන්නා වූ යම් සමාධියක් තියෙනවා නම් අන්න ඒ සමාධිය කොච්චර කොපමණකින් ආරක්ෂා වෙලා තියෙනවද කියලා බලාගන්න පුළුවන් විදිහට අපි වීරියෙන් හැම වෙලේම ඉන්න ඕනේ. ඒක තමයි හොඳම මිම්මක් මගේ කෙලෙස් බරිත තත්වයේ ස්වභාවය තෝරගන්න තියෙන හොඳම මිම්මක් තමයි ඔය කියන සත්‍ය ස්වභාවය තමයි මේ මිම්ම. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ. අපි බලන්න ඕනේ අපේ ජීවිතය ගොඩාක් නිවැරදි කරගන්න අපේ පැත්තෙන් ලොකු වීරයක්, ඒ වගේම අපේ පැත්තෙන් ලොකු සිහියක්, ලොකු නුවණක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොමත් එක්ක නිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් තියෙන්න ඕනේ. මගේ වීරය මේ කාරණා හතරට නිවැරදිව යෙදිලා තියෙනවද කියලා. හැම වෙලේම ඉතා සත්‍යවාදී බැලුවොත් සමහර අයට මේ හතරටම යෙදිලා නැහැ.
යෙදිච්ච දවස් තියෙනවා හැබැයි පසු කාලීනව නැහැ එහෙම නැති වෙන අවස්ථා ගොඩක් තියෙනවා ඉන්ද්‍රිය සංවරය පිළිබඳව කිසිම අදහසක් නැතුව ඔහේ ඉන්නවා යන්නම් වාලේ යන්න දෙන්න එපා අපේ පින්වත්නි සිද්ධ වෙන්නේ අනර්ථයක් තමන්ට ආහාරයක් ගැන ආසාවක් හිතුණා නම් ඒකත් එක්ක සටන් කරලා චුට්ටක් උත්සාහ කරන්න අදට වැඩිය හෙට ලේසි වෙයි සටන හෙටට වැඩිය අනිද්දා ලේසි වෙයි තමන්ගේ ආහාරය බෙදා ගන්න බත් එක පිළිබඳව නැත්තම් වෙනත් ආහාරයක් පිළිබඳව ගිජුකමක් ඇති වෙනකොට ඒ ගිජුකම අයින් කරගන්න ලොකු උත්සාහයක් දරන්න ඕනේ මොකද ඔය සමාධිය මිම්මක් කියලා මං කිව්වා ඒ වීරියෙන් ඒ සමාධිය ආරක්ෂා කරගන්නවා කියන්නේ මරණාසන්න මොහොතේදී පැහැදිලිවම නොමුලාව කාලක්‍රියා කරන්න ලොකු හේතුවක් වෙනවා සියලු දේ මතක් වේවි තමන්ගේ ආදරණීය අය ආදරණීය දේවල් ජීවි සහ අජීවි වස්තු S2 පියවි යන වෙලාවේ තදට මතක් වෙනවා මොකද වෙන් වෙන්න යනකොටයි තියෙන අපහසුකම් දැන් යන්නේ හප්පේ කියලා ජීවිත කාලෙම සමහරවිට කරපු වැරදි ඔක්කොමත් අමතක වෙලා යම් කිසි ගැටලුකාරී තත්යකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා හින්දා අපි හරියට ඊ타මත්ම නිවැරදි විනිශ්චයක් තමයි මගේ ආසන්න ජීවිතය යහපත් කරගන්නම් සමාධිය එක මට්ටමක කොහොම හරි තියාගෙන ඉන්න ඕන. දන්න මිනිස්සු කෝකටත් කියලා යම් ආකාරයක ආරක්ෂක වැඩපිළිවෙලක් අපි ළඟ තියෙන්න ඕන. ජීවිතේ තියෙන අවදානම්ම තැන තමයි මේ තව මොහොතකින් මැරලා ඊළඟ භවය සකස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනකොට ඒකට සූදානමින් අනිත්තර ටික කරගෙන ඉන්න ඕනේ. දැන් මේ කොරෝනා වෛරසයෙන් හරි මැරුණට ප්‍රශ්නයක් නැහැ. මොකද කිසිම දෙයක් කරගත්තේ නැති කෙනෙක් නම් මේ වෙනකොට එයා තමයි මරණයට බය වෙන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් බොහෝ යහපත් දේවල් මේ වෙනකොට කරගෙන තියෙනවා නම් ඕන වෙලාවක මැරණයට බය විය යුතු නෑ. මොකද කවදා හරි මැරෙන එකක් ඒක. මැරෙන වෙලාව වෙනකොට තමන් අවශ්‍ය කරන සුදුසුකම් සපුරාගෙන තිබුණොත් ඊළඟ භවය සාර්ථක වෙනවා. නැත්තම් ඊළඟ භවය සාර්ථක වෙන්නේ නැහැ. කොහොම හරි අපේ ජීවිතය ඊටාම යහපත් කරගන්න අපිට ඕන වෙනවා හැම පැත්තකින්ම ඕන වෙනවා යම් කිසි සංවර්ධන වැඩපිළිවෙලක් සංසාරික ජීවිතය සූපත් කරගන්න නම් සංවර්ධන වැඩපිළිවෙලක් කියන යහපත් පැත්තට ඇතිවන වර්ධනයට කියනවා සංවර්ධනය කියලා. මොකක්ද යහපත් පැත්තට ඇතිවෙන වර්ධනය. එහෙනම් අපි යහපත් පැත්තට වර්ධනය කරගන්න ඕන. මොනවද අපිට එහෙනම් කරන්න තියෙන්නේ? මේ දන්න දේවල් ටිකක් ආයසරයක් අපි ගොඩක් කතා කරලා තියෙන දේවල් ටිකක් තමයි මේ යම් කිසි ගොනුවකට එන්නේ. ඒකයි ඒ සංවරෝච පහානංච භාවනා අනුරක්කනා කියලා මේ කාරණා හත තියෙන. මේ හතර තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩමින් වර්ධනය කරන්න ඕනේ. ඒක තමයි එතකොට අපි දන්නේ ඒවා. ඉන්ද්‍රිය සංවරය, ප්‍රහාණය, බොජ්ජංග වර්ධනය සහ සමාධිය රැක ගැනීම. බොහෝම මේ කාරණා හතර අරගෙන අපි ඒ කාරණා හතරට සැලකිල්ලක් දක්වලා කටයුතු කරොත් බොහෝම අපූර්වට සමතුලිත කරගන්න පුළුවන්කම තියෙනවා ජීවිතේ. ඒ විතරක් නෙවෙයි නිවන දක්වාම සියලු දුක් නැති කරගන්න කයං දුක්ඛස්ස පාපුනේති. ඉතින් කිසිම ආකාරයකින් අපිට පාපයකට බර වෙන්නේ නැති වෙන්න දුක්ෂය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ හතර ගැන අවධානය යොමු. බොජ්ජංග කියන්නේ බෝධිඅංග කියන්නේ අවබෝධයට අවශ්‍ය කරන අංග. ප්‍රහාණය කියලා කියන්නේ හැම වෙලේම ප්‍රහාණ සංඥා කවදා හරි දවසක බෝධිඅංග වැඩෙනවා මාර්ගසිතේදී ප්‍රහාණයෙන් තමයි අංගාට එකතු වෙන්නේ. ප්‍රහාණ අරමුණෙන් තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී අංගාට එකතු වෙන්නේ. ඒතර එතෙන්ට ඕන කරන එකක් තමයි සමාධිය කියන්නේ. එතෙන්ට ඕන කරන එකක් තමයි පැහැදිලිවම ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය තුළින් ලබන්නා වූ පන්නරය ඕන වෙනවා. එතකොට මේ සමාධිය රැක ගැනීමෙන් ඒක ආනන්තරික සමාධිය බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යා යුතු ගමන සමතුලිතව යනවා නම් මේ වගේ තමන්ගේ කුසලය ඉහළ මට්ටමක තියාගෙන ජීවිතය අරන් යන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕන. ඒකුත් ගැටලුකාරී තත්ත්වයන් ජීවිතයට මතුවෙනකොට කුසලය තමන්ගේ ඉහළ මට්ටමක නම් තියෙන්නේ තමන්ව දූෂණය වෙන්නේ නැහැ. හිත දූෂණය වෙන්නේ නැහැ. දූෂණය වෙලා මොකද වෙන්නේ? ඇදී යනවා. කොහෙද ඇදී යන්නේ? අකුසලය ක්‍රියාත්මක වීම සඳහා ඇදී යන ස්වරූපයක් තියෙනවා. අකුසලය ක්‍රියාත්මක වීම සඳහා ඇදී යන ස්වරූපයක් තියෙනවා. ඉතින්
ඒවා පිළිබඳව අපි ඉතාමත්ම හොඳින් ඉතාමත්ම යහපත් අපේ පැත්තෙන් අපි හැම දෙයක්ම සාධාරණව ඉතා සාධාරණව තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් නැගෙන හැඟීමකින් යුක්තව මහපොළොවේ කෙලින් හිටගෙන කියල මං හැමදාම කියන්නේ සත්‍ය තත්වයට මුණ දෙන්න කියලා. අපේ උපකරණය අපි පිරික්සල බලන්න ඕන කොහොමද මෙයාගේ තත්ත්වය කියලා. අතීතයේ වාසය කරපු උතුම් මිනිස්සු වර්ධනය කරගෙන ඉතාමත්ම සාර්ථක ජීවිත ගත කරපු අය තමයි අපේ අතීතයේදී ධර්මාවබෝධ කරගත් අය. ඉතින් එවැනි අය වර්ධනය කරපු දේවල් මේ එයාලා ගිය පාරමේ ඇද සතර සම්මය ප්‍රධාන වීරය වඩමින් කරේ මොකක්ද? බෝධිඅංග වර්ධනය කරා, බෝධිඅංග වර්ධනය කරා, සමාධිය වර්ධනය කරා, සමාධිය රැකගත්තා, තියෙන සමාධිය ආරක්ෂා කරගත්තා. ඊටාම හොඳින් ඒ සමාධි නිමිත්ත අනුව සිත ආරක්ෂා කරගත්තා. එතකොට හැම වෙලේම සම්‍යක් ප්‍රධාන වීරයෙන් කටයුතු කරා. එහෙම කරලා තමයි යම්කිසි ප්‍රතිඵලයකට ආවනම් ආවේ. එහෙම නැතුව එන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ළඟ තියෙන පලිබෝධයන් අයින් කරගෙන ඉදිරියට ජීවිතය සකස් කරගන්න මේ වගේ සතර සම්‍යක් ප්‍රධාන වීරය යොදවන්න ඕනේ. ප්‍රහාණ සංඥාව ගැන අපි වෙනම සාකච්ඡා කරනවා. ඉන්ද්‍රිය සංවරය ගැන සාකච්ඡා කරනවා, වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රහාණ සංඥාව ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේවා ප්‍රත්‍යවේක්ෂා කර ජීවිතයට එකතු වෙලා තියෙනවද කියලා නැවත ඉතා සත්‍යවාදීව බලන්න. මෙවැනි කාරණා අපේ ජීවිතයට එකතු කරගන්න හොඳම අවස්ථාවක් තමයි මේ ප්‍රේත වස්තුන් පිළිබඳව සාකච්ඡා කරන කාලේ. ඒ කියන්නේ අපිට හොඳින් දැනෙනවා පුංචි එහෙ මෙහෙයක් ඇති කියලා. ඉතාම පුංචි එහෙ මෙහෙයක් ඇති කරගත් බොහෝ කුසලයන් යට ගිහිල්ලා අකුසලයන් උඩ එන්න වගේම එක පුංචි ක්‍රියාවක් ඇති කරගත්ත බොහෝ අකුසල් යට ගිහිල්ලා කුසලයන් වර්ධනය වෙන්න. දංගෙඩියට යන හොරා අන්තිම මොහොතේ රහතන් වහන්සේට පූජා කරන අග්ගලගුලි හින්දා දිව්‍ය කුමාරයෙක් වෙලා උපදින්න හේතුවක් ලබනකොට, දිව්‍ය භවනක් ලැබලා දිව්‍ය කුමාරයෙක් වෙලා උපදින්න හේතුවක් ලබනකොට ඒ මොහොතේ ඇතිවෙච්ච රාගයක් නිසා වෙන් ඒ අග්ගලා ගෙඩි ටික දුන්න ස්ත්‍රිය කෙරෙහි ඇතිවෙච්ච හැඟීමක් නිසා භූමාටු දෙවියෙක් වෙලා උපදිනවා. ඉතින් බලන්න එක පැත්තකින් හොරකම් කරලා අපාය යන්න හිටිය මනුස්සයා දිව්‍ය ලෝකේ යන්න තරමටම පිනක් වෙනකොට ඒක ආය හීන වෙනවා අර පුංචි හැඟීමකින්. එතකොට අපි මේ ගෙවන ජීවිතයේ ඊළඟ භවය නිර්මාණය වෙන්න කොච්චර සංකීර්ණ ස්වභාවයකින් මේ එක අකුසලයන් මේකේ ක්‍රියාත්මක වුණොත් එහෙම පොඩි එහෙ මෙහෙයකින් අපි ඔක්කොම තැන් වල ඉඳී අපිට හොයාගන්න පුළුවන් නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වගේ පුදුම හිතේ අපේ ඥාති ටික ඉන්න තැන් දැනගත්තොත් එහෙම අපි ළඟ හිටිය නායකයෝ, දේශපාලන නායකයෝ, එතකොට අපි අඳුරන කට්ටිය, ඔය මැරිලා ගිය කට්ටිය දැන් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්කමක් ලැබුණා නම් ඇත්තටම මේ සංසාරේ බොහොම කෙටි වෙනවා හුඟක් මිනිස්සුන්ගේ. ඒ කියන්නේ ගත කරපු ජීවිත දිහා බලනකොට හිතාගන්න පුළුවන් යම් ප්‍රමාණයකට හෝ අන්න එහෙම යම් ප්‍රමාණයකට හරි හිතාගන්න මේ අඳුරේ ඉන්න ජීවිත වගේ අපේ ජීවිත මේ ගත වෙන්නේ. අඳුරේ ජීවත් වෙනවා වගේ අපි දන්නේ ඇත්තට මේ ලෝකෙට ඇවිල්ලා අනුමාන ජීවිතයක් ගත කරන්නේ. මං හොඳ කෙනෙක් වෙන්න ඇති, මං වෙන තැනක උපදී, අපේ තාත්තා අහවල් තැනක උපදින්න ඇති. මේ ලෝම දෙයක් දන්නේ නැහැ. මැරිච්ච කට්ටියට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. ආපු කට්ටිය කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැතුව එදා වේලට ජීවත් වෙනවා. හැබැයි එදා දවසට අපේ සිත්වල ඇති වෙන මේ සිතුවිලි අපේ පින්වත්නි අපිව හැම තැනටම විහිදුවන බලවේගයක් වගේ කොයි පැත්තට මේ කය අරගෙන යයිද කියලා කියන්න බෑ. ඊළඟට නිර්මාණය කරන්න. ඉතින් එහෙම භයානක අති භයානක තැනක ඉද්දී අපිට ලැබෙනවා නම් මෙවැනි දැනුම් දීම් නැත්තම් මෙවැනි ආකාරයක හඳුන්වා දීම් නැත්තම් මෙවැනි ආකාරයකින් අපිට අවස්ථාව තියෙනවා නම් මේ කරුණු පිළිබඳව දැනගන්න අපිට යම් ප්‍රමාණයකට මේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. දැනගත්තොත් අපේ ක්‍රියාකාරීත්වය දැනගත්තොත් අපිට හදාගන්න පුළුවන්. කල යුත්තේ දැනගත්තොත් අපිට හදාගන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක තියෙන මහා වටිනාකම ඒක. බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා පහළ වෙලා මේ ලෝකෙට ඒ උතුම් ධර්මය දේශනා කරපු කාලෙක මනුස්ස ජීවිතයක් ලබලා ඒ බුද්ධ ශාසනයේ පහස යම් පමණකින් හෝ ලබන්නට හැකියාවක් ලැබෙනවා නම් තමන්ගේ సంతානයකට ඒ තරම් උරුමයක් තවත් නැහැ.
මොකද මේ ජීවිතය ගැන හිතන්ඩ ඔය ගෙවන ජීවිතය වගේ ජීවිත අප්‍රමාණ ගණන් කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් සංසාරික ජීවිතය ගෙවල ඔය ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඒ හුඟක් බවවලදී අද අරම් බලන්ඩ අද තියෙන මේ වටේ පිටේ තියෙන ගොඩාක් භවයන් ලබපු අයට බුදු බණ වල පහස ලබන්ට බෑ. ලංකාව කෝටි දෙකක් ජනතාව හිටියට බණ ඇහුනට කොච්චර අඩුවෙන්ද බණ පදයක තේරුමක් හොයන්ට පෙළඹෙන්නේ කෙනෙක්. ඒක තමගේ ජීවිතයට එකතු කරගන්න එක ගැන කියනු කවරේද කියලා තමයි අහන්ඩ තියෙන්නේ. ඉතිං ඒ මේ ලංකාවේ ලෝකය ගත්තොත් එම ලෝකයේ වැඩිපුර පිරිසක් ඉන්නේ අබෞද්ධ. එතකොට ලෝකයේ ඉන්න ජීවින් ගත්තොත් ඉතාම අඩු ප්‍රමාණයක් මිනිසුන් ඉන්නේ ලෝකයෙන් 3/2 ජලයෙන් වැහිලා ඒක හරි කොහෙවත්වත් මිනිස්සු නැහැ. කැලෑවල් කාන්තාර බොහෝමයක් තියෙන ඒවා මිනිස්සු නැහැ. පොඩි ප්‍රමාණයක ඉන්නේ. ඒ ඉන්න කෝටි 700ක ජනතාවගෙන් බෞද්ධ කියන එක ඇහිලා තියෙන ප්‍රමාණය කොච්චර අඩුද කියලා බලන්න. ඇහිලා තියෙන අයගෙන් සරණාගමනය ඇති කරගෙන තියෙන නාමිකව හෝ කොච්චර අඩුද? පැහැදිලි සරණාගමනයක් ඇති කරගෙන තියෙන කොච්චර අල්පද? ඒ වගේ තමන්ගේ ඇතුළාන්ත පිරිසිදුකමක් ඇති කරගන්න සමාධියක් ඇති කරගන්න එහෙමනම් හැකියාව තියෙන කොච්චර දුර්ලභද මේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ දුර්ලභම මිනිසෙක් තමයි චිත්ත සමාධියක් අත්විඳින කෙනෙක් කියන්නේ. චිත්ත සමාධියක් අත්විඳින කෙනෙක් කියන්නේ ප්‍රහාණ සංඥාවෙන් ජීවත් වෙන කෙනෙක් කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවර කරන කෙනෙක් කියලා කියන්නේ පැහැදිලිවම. එතකොට බොජ්ජංග වර්ධනය කරන කෙනෙක් කියලා කියන්නේ ඊටාම දුර්ලභ කෙනෙක්. ඉතින් මේ පින්නන්ත පිරිසට පුළුවන්කම තියෙන දුර්ලභම මිනිසෙක් වෙලා මනුස්ස ලබාගත් මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභ මනුස්ස ජීවිතයක් බවට පත් කරගන්නට ලොකු හැකියාවක් තියෙනවා හැමෝටම. ඉතින් අන්න එතන තමයි අපි තේරුම් ගන්න ඕන තැන මේ ජීවිතය ඊටාම සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම ජීවිතය සාර්ථක කරගන්න ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඔක්කොමත් එක්ක එකතු කරගත්ත ධර්මය තමන්ගේ තුලින් නැగిලා එනවාද කියලා හැම වෙලේම විමසලා බලන්න ඕනේ. හැම වෙලේම විමසා බලමින් අපේ පැත්ත නිර්මාණය කරගන්න, නිවැරදිව නිර්මාණය කරගන්න අපි උත්සාහයක් ගන්න ඕනේ. මේ ජීවිතය ඊ타ත්ම යහපත් කරගත්තේ නැත්නම් අපිට අපේ සාර්ථකත්වයකට යන්න පුළුවන්කමක් නැති වෙනවා. එහෙම වුණොත් එහෙම මේ ජීවිතය අපි ඔහේ ඉඳලා සංසාරික ජීවිතය ඊ타ම විශාල වෙනසකට භාජනය වෙයි. එක ක්ෂණයක අතුරුදහන් වුණා වාගේ හුදකලා වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඔය ත්‍රිසංගත සත්වයක් කියලා ඉපදුනොත් ඒ වසර ගානම හුදකලා ජීවිතයක් ගත කරන්න වෙන්නේ. ඒ දරන්නේ හුදකලාම ඉපදින සමහර තැන්වල උපදින ප්‍රේතයෝ භූතයෝ ආදී ඉන්නවා. ඒ සත්තු කිසි කෙනෙක් නැහැ පැත්ත පළාතක දුක් විඳින්න විතරයි තියෙන්නේ. කියන්න කෙනෙක් නැහැ, කියන්න ක්‍රමයකුත් නැහැ. සමහරවිට බුදු කෙනෙක් ඉපදිලා තවත් බුදු කෙනෙක් පහළ වෙනකන් කාලය තුල බුද්ධාන්තරයක් කාලයක් තුල එවැනි ඉන්නවා සමහර අය. ඒ වගේ දීර්ඝ කාලීන දුක් විඳින්න සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා මේ ජීවිතයේ. මේ ගෙවන දිනවල තියෙන වටිනාකම අපිට තේරෙන්නේ නැහැ අපේ පින්වත්නි. අපි මේ ගෙවන දිනයක ගත කරන කාලයක තියෙන වටිනාකම අපිට තේරෙනවා නම් අපි ඒ කාලේ නාස්ති කරන්නේ නැහැ වෙනත් දෙයකට. ඒකින්ද ලැබිලා තියෙන ජීවිතයට ඉහළ වටිනාකමක් ලබා දෙන්න තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට, හිත සුවපත් කරගන්නට අවශ්‍ය කරන වැඩ කටයුතු සම්පාදනය කරගන්න. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මාතර වල්පොල කුමාරකීර්ති මාවත නොම්බර 6 ලිපිනේ පදිංචි ඉන්ද්‍රා මාරඹගේ මහත්මිය. පරලොවසපත්තු එස් මාරඹගේ ස්වාමිපුරුෂයාට සහ සහෝදරයන් වන එච්.එම්. කරුණාසේන එස්.පී.පී.සී. අමරදාස සහ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට මූලිකත්වය වශයෙන් සඳහන් කරමින් ලක්වැසි ලොවැසි සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියන අරමුණෙන් තමයි දායකත්වය දරන්නේ. ඉතින් මාරඹගේ මහත්මිය බලාපොරොත්තු වෙන ආකාරයටම ඒ මිය පරලෝකීය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන් සුගතිගාමී වේවා. අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසේවා. ඒ වගේම ඉන්ද්‍රා මාරඹගේ මහත්මිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. අවසාන වශයෙන් ඒ හැම දෙනාටමත් උතුම් නිවනින් සැනසෙන්නට, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම